අර පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක ස්වාමීන් වහන්සේ මම ළඟදී අර ධර්ම දේශනාවක ඇහුවා අර රූපය පෙන මේකට අදාළ නම් විතරක් ස්වාමීන් වහන්සේ ඒක ප්‍රශ්නයක් නෑ පසුව කිව්වා පින්ඩෝපම සූත්‍රයේ එහි ස්වාමීන් වහන්සේ රූපය මේ පෙන පිටක් වශයෙන් එහි ස්වාමීන් වහන්සේ වේදනා දීපුලක් සංඥාව මිරිඟුවක් කාරකේශන් කඳක අරටුවක් කෙතෙල් කඳක් විඥාන මායාකාරී එහි ස්වාමීන් වහන්සේ ඒක පොඩි විස්තරයක් ඒ කියන්නේ පොඩ්ඩක් විස්තර කරනවා නම් මම හරියට අගේ කොට සලකනවා ස්වාමීන් වහන්සේ නැත්තම් වෙන කෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට හොඳයි ඉතින් මේ අපේ දැන් ඔබ වැනි ශ්‍රාවකයෝ අහන ප්‍රශ්න වලින් ශ්‍රාවිකාවන් අහන ප්‍රශ්න වලින් තමයි ධර්ම සංවාදයේ සාරවත් වෙන්නේ. මොකද භාවිතේ ධර්මයේ භාවිත කිරීමේදී ඇතිවන භාවිතයේදී ඇතිවන ගැටලුනේ අහන්නේ. දේව දැනගන්න. ඉතින් එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකය දැන් පොදුවේ නම් කරනකොට අපි කියන්නේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියන්නේ පොදු විග්‍රහය. නමුත් අර එකිනෙකාට ආවේනිකේ කර්මානුරූපව සකස් වන ක්‍රියාවලියද අපි කියන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා. පොදු විග්‍රහයේදී බැලුවාම සියලු ලෝසතුන්ට තියෙන පංචස්කන්ධයක්. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක්. ගොඩවල් පහක්. අර සත්‍යයක් වශයෙන් විග්‍රහ කරන්න යනකොට තමයි පංච උපාදානස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි. ඉතින් අපි දැන් පංචස්කන්ධය ගැන කිව්වොත් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? මේ රූපය දැන් මේ ජීවිතය කියන එක අපි අරගෙන බැලුවොත් අපිට මේ ඕනම කෙනෙක්ගේ තම තමන්ගේ ජීවිතය සම්දිට්ඨිකව තමා තුළින් දකි ධර්මයේ තමන්ගේ ජීවිතය දැන් අපි ගොඩවල් පහකට බෙදනවා. මම මගේ කියලා ගත්ත මේ ජීවිතය තුළ සාංශාරික මේ අත්භවය තුළ මොනවද තියෙන්නේ? රූප ගොඩක් තියෙනවා. දැන් ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ එකෙන්කට. මම මේ කෙටියෙන් ප්‍රශ්නට උත්තරේ දෙන්නේ. දැන් මට මෙහෙම කියාදී තව ගැඹුරට යන්න හිතෙනවා. නමුත් එහෙම ගියොත් එහෙම එක ප්‍රශ්නයක් මැත්තේම ගොඩක් දුර යන්න වෙනවා. ඒ නිසා කෙටියෙන් පැහැදිලි කරන්නේ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන් ධර්මීය අභිඤ්ඤයන්ති කියන්නේ ගැඹුරට දැනගන්න. පරිඤ්ඤයන්ති පිරිසිඳ පරිසමාප්තාර්ථයෙන් මේ ධර්මයන් දැනගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබට ගොඩාක් තව මේ නොදන්නා වූ දහම් කාරණා දැනගෙන අවබෝධයටපත් වෙන්න පුළුවන්කම තියෙන නිසා ඉදිරියේදී දිගින් දිගට ආශීතය භාවිතය බහුලීකතය එක දිගට මේ ධර්මයේ භාවිත කරමින් මේ ධම්ම මාර්ගේ රැඳිලා ඉන්න ඕනේ. මේ ධම්ම සාකච්ඡා රැඳිලා ඉන්න ඕනේ. ඒ නිසා මම දැන් කෙටියෙන් විතරයි මේ වෙලාවේ පැහැදිලි කරන්නේ. එහෙනම් 11 ආකාරයක රූප භාගතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. මේ 11 ආකාරයේම රූප ගොඩ ගැහුවොත් දැන් මම කියලා ගත්ත ළඟ අතීත වර්තමාන අනාගත ළඟ දුර හීන ප්‍රනීත ඕලාරික සුකුම අභ්‍යන්තර බාහිර කියන 11 ආකාරයක රූප ගොඩ ගැහුවාම ඒකට කියන රූපස්කන්ධය. එහෙනම් ජීවිතය දැන් බලන්න ඔබේ ජීවිතය කියන එක තුල මේ සංසාර අත්භවයේ තුල රූප ගොඩක් අපිට විද්‍යමාන වෙනවා. විවිධාකාර රූප. ඔය කිව්ව 11 ආකාරයේ රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප යන ආදි වශයෙන් 11 ආකාරයක රූප පවතින. ඊළඟට ජීවිතේ තාම මොනවද තියෙන්නේ? වේදනා විඳීම්. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා යන ආදි වශයෙන් විඳීම් ගොඩක් වේදනා ගොඩක් තියෙනවා. ඒකත් ගොඩ ගහනවා. වේදනා ස්කන්ධය. ඊළඟට මොනවද ජීවිතේ තියෙන හැඟීම් තියෙනවා. සැප හැඟීම්, දුක හැඟීම්, අදුක්කම සුඛ හැඟීම් යන ආදි වශයෙන්. තවත් ඔක බෙදන්න පුළුවන්. මම මේක ATM විග්‍රහ කරා. එතකොට අපි හැඟීමුත් එක ගොඩකට ගොඩ ගහනවා. ඒකට කියනවා සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා තියෙනවා. අපිට දැන් යම්කිසි ක්‍රියාවක නිරත වෙන නම් චේතනාවක් ඇති වෙන්න ඕන. දැන් ආස්වාදයේ සොයාගෙන යන්න නම් රාග චේතනා ඇති වෙන්න ඕන. ඊළඟට ලෝකයේත් එක්ක ගැටීම් වලදී ද්වේෂ චේතනා ඇති වෙනවා. ඊළඟට මම මගේ කියලා මේ ස්කන්ධ මම මගේ කියලා ගත්ත මේ මෝහයෙන් ගත්ත ස්කන්ධ පිළිබඳව හැමතිස්සෙම බය ඇති වෙනවා. සැකය ඇති වෙනවා. ශෝකය ඇති වෙනවා. ඒවත් චේතනා. ඒවට කියනවා මෝහ චේතනා. එහෙනම් රාග දේශ මොහ චේතනා සකස් වෙන මොහොතින් මොහොත. මේවත් ගොඩ ගැහුවොත් මේකට කියනවා සංඛාර ස්කන්ධය. ඊළඟට සිත් ඇති වෙනවා මොහොතින් මොහොත. එක වෙලාවකට ලෝභ සිත, එක වෙලාවකට ද්වේෂ සිත, එක වෙලාවකට මෝහ සිත, එක වෙලාවකට අලෝභ සිත, ආදේශ සිත, අමෝහ සිත. අනාදි වශයෙන් සිත ආකාර 6කට හට ගන්නවා. ඒ කියන්නේ එක වෙලාවකට මම මගේ කියලා ගොඩ ගහ ගන්න හිතෙනවා. තව වෙලාවකට ලෝකයට යමක් දෙන්න හිතෙනවා. තව වෙලාවකට ලෝකයට එක ගැටෙනවා. තව වෙලාවකට ලෝකයට මෛත්‍රී කරනවා.
තව වෙලාවකට බය ඇති වෙනවා. තව වෙලාවකට ශෝකය ඇති වෙනවා. තව වෙලාවකට ප්‍රීතිය ඇති වෙනවා. සතුට ඇති වෙනවා. බය නැති වෙනවා. එහෙම අනාදි වශයෙන් මේ සිත් 6 ආකාරයකට සකස් වෙනවා. ඒ ටිකත් ඒ සිත් ගොඩත් ඔක්කොම ගොඩ ගැහුවොත් ඒකට කියනවා විඥාන ස්කන්ධය. මේ විදිහට ස්කන්ධ පහක් වශයෙන් මුළු ජීවිතේම මේ සිත කය දෙක ගොඩ ගහන්න පුළුවන්. කෑලි පහකට. කොටස් පහකට. එහෙනම් මෙන්න මේ පහට තමයි පංචස්කන්ධය කියන්නේ. මේක මේ තම තමන් අනුව බලනකොට පංච උපාදානස්කන්ධය වශයෙන් බලන්න ඕනේ. කියන්නේ සිතට උපාදාන වෙලා තියෙන රූප කොට, වේදනා කොට, සංඥා කොට, සංකාර කොට, විඥාන කොට යනාදී වශයෙන් ඒකයි උපාදානස්කන්ධ කියන්නේ. උපයනු ලං වෙන ආදාන කියන්නේ අල්ලගත්තා. හිත ලං වෙලා තදින් අල්ලගත්ත සියල්ල උපාදාන. එහෙනම් උපාදාන ආකාර පහකට පවතිනවා. එහි රූප උපාදාන වෙලා තියෙනවා හිතට. මේ රූප මගේ මමේ කියලා. වේදනා උපාදාන වෙලා තියෙනවා. මේ වේදනා මමේ මගේ කියලා. හැඟීම් හේවත් සංඥා උපාදාන වෙලා තියෙනවා. මේ සංඥා මමේ මගේ කියලා. චේතනා උපාදාන වෙලා තියෙනවා. හේවත් සංඛාර උපාදාන වෙලා තියෙනවා. මේ සංඛාර මමේ මගේ කියලා. ඊළඟට සිත් උපාදාන වෙලා තියෙනවා. මමේ මගේ කියලා අපි එකට විඥාන කියන. එහෙනම් මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ආදී වශයෙන් පස් ආකාරයකට සිතට මේ ස්කන්ධ උපාදාන වෙලා තියෙනවා. දැන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ විපතින් නිදහස් වෙන්න නම් අපට මෙන්න මේ අතහාතිය නුවණින් දකින්න කියනවා. එතකොට උන්වහන්සේ මේ ඔය පෙන පින්ඩෝපම සූත්‍රයේ පෙන්වලා දෙන්නේ ප්‍රමුඛ කොට මේ අනත්ත් ලක්ෂණي. දැන් ලක්ෂණ තුනක් තියෙනවානේ. අනිච්ච දුක්ඛ අනාත්ත. මේ ත්‍රිලක්ෂණයෙන් අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණයෙන් මේ සූත්‍රයට උන්වහන්සේ පාදක කරගන්නේ අනාත්ත ලක්ෂණ. අසාර භාවය තමයි අපිට පෙන්වලා දෙන්නේ. අනත්තං අසාර කට්ටේ නන්ති. එතකොට එක එක ප්‍රවේශවලදී එක එක සූත්‍රවලදී එක එක පරයයන් බුදු පියාණන් වහන්සේ ධර්මයේ මතු කරනවා. පෙන පින්ඩෝපම සූත්‍රය මතු කරන්නේ අනත්ත ලක්ෂණي. අසාර භාවය. දැන් අපි රූප අරගෙන තියෙනවා ජීවිතේ සාරයි කියලා හිතාගෙන. දැන් බලන්න අනිකුත් රූප පසකින් තියලා මම කියලා මගේ කියලා ගත්තොත් තම තමන්ගේ රූප මොන වගේද මේවා? බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ පෙන පිඬුවක් වගේ කියලා රූපේ. ඇයි පෙන පිඬුවක් කියන්නේ? ඔබ දැකලා තියෙන ඕන තරම් පෙන පිඬු. දැන් පෙන පිඬුවක් ගාවට ගිහලා ඔබ දැක්කොත් එහෙම බැලුවොත් එහෙම පෙන පිඬුවක ගන්න සාරයක් නෑ මම කියලා මගේ කියලා. පෙන පිඬුව කියලා එකක් තියෙනවා. නැහැ කිව්වොත් වැරදි. පෙන පිඬුවක් තියෙනවා. හැබැයි පෙන පිඬුවේ සාරයක් නෑ ගන්න. කවුරු හරි පෙන පිඬුව අතට ගත්තොත් මොහොතකින් ඒක අතුරුදහන් වෙනවා. කාටවත් පුළුවන් ද පෙන පිඬුවක් හරි ලස්සන පෙන පිඬුව මෙන්න මේක ගෙදර ගිහිල්ලා තියාගන්න ඕන. මේක ආරක්ෂා කරගන්න ඕන. වටින පෙන පිඬුවක් කියලා පෙන පිඬුවක් අරගෙන පුළුවන් ද පරිස්සම් කරගන්න. අතට ගත්ත මොහොතේ ඉඳලා මේක මොහොතේ තියෙන ඒ පෙන පිඬුවේ තියෙන පෙන බුබුලු පිපිරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා ඒක. රඳව ගන්න බෑ. රැක ගන්න බෑ. ආරක්ෂා කරගන්න බෑ. මම මගේ කියලා ගන්න හරයක් එහි නෑ. හැබැයි පේන්නේ යමක් තියෙන බව හැබැයි. එහෙනම් කවුරු හරි මිනිසෙක් මේ ලෝකේ පෙන පිඬුවක සාරයක් හෙව්වොත් පෙන පිඬුව සාරයි කියලා හිතාගෙන ලං කරගත්තොත් උරුම කරගත්තොත් ඒ මිනිසයාට මොන විදිහේ දුකක්ද උරුම වෙන්නේ? අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මහාන මේ ලෝකයේ අඥානකමින් මේ රූපයට බැඳුනොත් මේ රූපේ සැපයි කියලා ගත්තොත් මේ රූපේ සාරයි කියලා ගත්තොත් අන්නේ අඥානය දාට දුක් විඳින්නේ අර පෙන පිඬුවට ආදරය කරපු ඒ අඳ බාලයා වගේ. ඇයි ඒ පෙන පිඬුවේ මම කියලා මගේ කියලා රැක ගන්න සාරයක් නැහැ. පෙන පිඬුව මොහොතකින් විපරිණාමයට පත් වෙලා යනවා. ඒ වගේම තමයි පෙන පිඬුවට නිශ්චිත හැඩයකුත් නැහැ. ඒ මොහොතේ හේතුඵල වශයෙන් ඒ ජලයේ ඇතිවන්නා යම්කිසි කැළඹීමක් නිසා හට ගන්නා පෙන පිඬුවට නිශ්චිත හැඩයක් නැහැ. මෙන්න මේකටයි පෙන පිඬුව කියලා කියන්න පුළුවන් ලක්ෂණයක් නැහැ එහි. හොඳට මතක තියාගන්න. කැමුරින් දකින්න. අනිච්ච ලක්ෂණය දකිනකොට දුක්ඛ සහ අනාත්ම ලක්ෂණ දෙකක් පේනවා. ඒ වගේම තමයි අනාත්ම ලක්ෂණය දකිනකොට අනිත් පැත්තෙන් දුක්ඛ සහ අනිත්‍ය ලක්ෂණ දෙකක් පේනවා. අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා. අනාත්මේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනිත්‍ය සංඥා. දෙපැත්තටම යනවා. විඥාභාගිය කියලා කිව්වේ ඒකයි. විඥාභාගිය සංඥා කිව්වේ ඒකයි. එකට එකක් සම්බන්ධ වෙලා තියෙන මේවා. එහෙනම් අනාත්ම ලක්ෂණය ඔබට පේනකොට මේකෙම දුක්ඛ සහ අනාත්ම ලක්ෂණ අනිත්‍ය ලක්ෂණ ටිකක් පේන්න ගන්නවා. අනාත්ම ලක්ෂණය දකිද්දි එහිම දුක්ඛ සහ අනිච්ච ලක්ෂණ. එහෙනම් අසාරූ පෙන පිඬුවක් කවුරු හරි උරුම කරගත්තොත් මේක වටිනවා හොඳයි සැපයි කියලා. එහෙනම් ඒකාන්තයේ මිනිහාට
උරුම වෙන්නේ දුකක්මයි. කුමක් හේින්ද? ඒ සියලු පෙන පිඬු අනිච්ච නිසා. නිශ්චිතව නොපවතින නිසා. හේතුඵල වශයෙන් සකස් වෙච්ච නිසා. එහෙනම් අර අනත්ත් ලක්ෂණය තුලින් දුක්ඛ සහ අනත්ත් දුක්ඛ සහ අනිත්‍ය ලක්ෂණ දෙකක් දකින්න පුළුවන්. හැබැයි ප්‍රමුඛ කොට මෙහි පෙන්වන්නේ අනත්ත් ලක්ෂණය. අසාර භාවය. එහෙනම් නුවණින් බලන්න මේ මම කියලා ගත්ත සියලු රූපත් මගේ කියලා ගත්ත සියලු රූපත් මේ පෙන පිඬු වගේ නොවේද? මොහොතක් විද්‍යමාන වෙනවා. ඊළඟ මොහොතේ නෑ. ලෝකෙ කොච්චර රූප හටගත්තාද? ලෝකෙ කොච්චර රූප විද්‍යමාන වුණාද? දැන් ඒකෝ ඒ රූප. කොච්චර ජීවිතේ රූප වලට බැඳුනාද ඔබ? දැන් ඒකෝ රූප. දැන් මම කියලා ගත්ත තමන්ගේ රූපේවත් තමන්ට හිමි නෑ. හැමදාම කණ්ණාඩි ඉස්සරහට කියලා බලන්නේ මොකක්ද? බලන් කැඩපත සොඳුරිය මොකක්ද බලන්නේ? දවස රූපේ විපරිණාමයටපත් වෙලා අහිමි වෙලා යනවා. කොච්චර දන්වැල් යතුරු දාලා බැඳ ගන්න හැදුවත් ඔය රූපේ නවත්ත ගන්න පුළුවන්. ඒ රූපයට අදාළ ධර්මතාවන්ට අනුකූලව ඒ රූපය හේතුඵල වශයෙන් සකස් වෙච්ච රූපයක්. ඒ නිසා මේ රූපය විපරිණාමයටපත් වෙලා විනාශ වෙලා යනවා. නිකන් නෙමෙයි. තව සංසාර දුකකුත් උරුම කරලා දීලා. එහෙනම් රූපේ දුක දෙආකාරකින් දකින්න ඕනේ. එකක් තමයි මේ රූපේ විපරිණාමයටපත් වෙන නිසාමත් දුකක් හට ගන්නවා. අනිත් පැත්තෙන් මේ රූපේ නිසා නැවත කෙලෙස් වැඩෙනවා. ඒ නිසා පරලෝ දුක හට ගන්නවා. එහෙනම් මෙලොවත් පරලොවත් දුක උරුම කර දෙන්නා වූ රූපේට සැප නෙවෙයි කියන්න ඕන දුක කියලා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් නුවණින් දකින්න. එහෙනම් මෙන්න මේ පෙන පිඬුව වගේ රූපය පෙන පිඬුවක් ඔබ අතට ගත්තොත් අතට අරන් පරිස්සම් කරගන්න හැදුවොත් කොච්චර වෙලාවක් ඔබට වැඩි කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ ලෝකේ සත්‍ය රූපයට බැඳිලා සිද්ධ වෙන්නේ. කල්පනා කරලා බලන්න. මේක නුවණින් බලන්න. යමෙක්ගේ රූපයට බැඳින්නේ කොයි අවස්ථාවේදීද? ඒ රූපේ රාගෙන් ස්පර්ශ කරන අවස්ථාවේදී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු තුල ඇති වෙන අවිජ්ජාවෙන් ඇති වෙන තීරණයක් මේ රූපය නිශ්චිත වශයෙන් මේ ආකාරයෙන්ම පවතිනවා. ඒ වගේම මේ රූපේ නිශ්චිත ආස්වාදයක් නිරන්තරයෙන් ජනිත වෙනවා කියලා. ඒ නිසා තමයි රූපේ ලං කරගන්නේ සපයි කියලා හිතා. නමුත් ඔහු දැක්කේ නැහැ ඒ රූපය රාගෙන් ස්පර්ශ කරපු නිසායි ඒ සැපේ Tamanට දැනුනේ. ඒ වගේම තමයි ඒ රූපයේ නිශ්චිත පැවැත්මකුත් නැහැ. ඒ මොහොතක් පාසා විපරිණාමයටපත් වෙලා යන භංගුරත්වයෙන් විනාශයටපත් වෙලා යනවා. රූපේ තියෙන ලක්ෂණ හතරක් උපජේ සම්තිති ජාර්ථ අනිච්චතා කියලා. උපචේ සකස් වීමක් පේනවා, සම්තතිහි පැවැත්මක් පේනවා, පරම්පරාවෙන් පරම්පරාවට සකස් වෙමින් යන රූප පරම්පරාවක් පේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජරතා ඒ තුලම පේනවා එහි රූපේ දුර්වල භාවය, දුර්වල වෙලා යන්නේ ටික ටික. කිසිම රූපයක් සකස් වෙච්ච මොහොතේ ඉඳලා අවසානට යනකොට හිටියට වැඩිය හොඳ තත්යකට යනවා නෙමෙයි. හිටියට වැඩිය නරක තත්යකටයි යන්නේ. හොඳට මතක තියාගන්න. අපිට අර කුඩා දරුවා ලොකු වෙනකොට පේනවා අනේ වැඩුණා හොඳ පැත්තකට යන්නේ කියලා නෑ. ඔහු යන්නේ මරණයේ දෙසට. ඒ යථාර්ථය හැමෝටම තේරුණා නම් කවදාවත් උපන්දින සාධක ගන්න නෑයි. මරණය කරා යන්නේ මොහොතින් මොහොත රූපය. නමුත් අපි හිතන්නේ මොකද්ද? සැපත කරා යනවා කියලා. යන්නේ විපත කරා. උපත විපත කියලා අන්තිමට කොලේ ගහනවා. එහෙනම් මේ රූපවල මෙන්න මේ අසාර භාවය දකින්න මේ රූප පෙන පිඬු වගේ. පෙන පිඬු වලට නිශ්චිත පැවැත්මක් ඇත්තෙත් නැහැ. පෙන පිඬුව සාරයි කියලා කවුරු හරි ලං කරගත්තොත් උරුම කරගන්න ගියොත් ඒ මිනිහාට උරුම වෙන්නේ කාන්තෙන් දුකක් වෙහෙසක් විතරයි. එහෙනම් රූපේ පෙන පිඬුවක් වගේ. ඊළඟට වේදනාව. එහෙනම් රූපේ පිළිබඳ වෙහෙසලා තේරුමක් නැහැ මම කියලාවත් මගේ කියලාවත්. ඊළඟට අපි බලනවා වේදනාව. වේදනාව මොන වගේ? දිය බුබුලක් වගේ. දිය බුබුල ලක්ෂණයක් තියෙනවා මොකක්ද? දිය බුබුල හට ගන්නකොටම බිඳිලා යනවා. දිය බුබුල ලක්ෂණයක් තියෙනවා. දිය බුබුලක් දැන් ඔබට පේනවා වතුරේ දිය බුබුලක් හට ගන්නවා. තව කෙනෙක් ළඟ හිටියත් අන්න කියලා පෙන්වන්න තරම්ක් කාලයක් නැහැ. පෙන්වනකොටත් ඒ ඔබ දැක්ක දිය බුබුල බිඳිලා ගිහින් ඉවරයි. බලන්න වේදනාව ඒ ආකාරයි. වේදනාව කියන එක දැනෙනකොටම අතුරුදහන් වෙලා ගිහින් ඉවරයි. ඒ නිසා තමයි ආයි හොයන්න වෙන්නේ. ආයි නැවත නැවත හොයන්න වෙන්නේ. ඇයි? මේ වේදනාව කියන එක මොහොතක්වත් පවතින්නේ නැතුව ඒ මොහොතේදීම බිඳිලා යනවා. හරියට දිය බුබුලක් වගේ. කවුරු හරි කෙනෙක් දිය බුබුල නවත්ත ගන්න පුළුවන්, පවත්ත ගන්න පුළුවන් කියලා හිතාගෙන වෙහෙසුනොත් ඒ මනුස්සයාට උරුම වෙන්නේ වෙහෙසක් විතරමයි. ඔව් කරන්න බැරි වැඩක් ඒ කරන්නේ. එහෙනම්
දකින්න ඕන මේ වේදනාවත් දීපබුලක් වගේ රඳව ගන්න බෑ, නවත්ත ගන්න බෑ, පවත්වාගෙන යන්න බෑ. දැන් අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. අපි වතුරකට ගලකින් ගහනවා. අපි වතුරකට ගලකින් ගහනවා. ගැහුවාම අපි හිතමුකෝ වතුර විබුල් වෙනවා. දැන් එකපාරක් ගලකින් ගැහුවා දීපබුලක් ආවා. ඒ දීපබුල බිඳිලා ගියා. දැන් අපට ආයි දීපබුල බලන්න ඕන නම් අපි ආයි ගලකින් ගහන්න ඕන. එතකොට ආයි දීපබුලක් එනවා එකක් බිඳිලා. ඊට පස්සේ ආයි දීපබුල බලන්න නම් ආයි ගලකින් ගහන්න ඕන. මේ විදිහට දීපබුලෙන් ආස්වාදයක් කැමි බලාපොරොත්තු වෙනවා නම් ඒ මිනිහට සිද්ධ වෙනව නේද? දිගින් දිගටම අර වතුරට ගල් ගහයි. කවද වෙනකම්? කවද වෙනකම්ද වැඩේ කරන්නේ? වෙහෙසක් විතරයි නේ තියෙන්නේ. වැඩක් ඇති වැඩක් කරන්නේ. નિසරු වැඩක්. નિසරු දීපබුලක් උදෙසා කාලේ නාස්ති කරමින් දුක් විඳිනවා. වෙහෙසෙනවා. මෙන්න මේ වගේ ලෝකයා මේ සැප වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ වේදනාවට නෙමෙයි මේ වෙහෙසෙන්නේ. සැප වේදනාවට. ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා, මනස පිනවනවා. කොච්චර ලාකටද? මාත්‍රයකට. අප්පාසාදෝ මේ සැප වේදනාව තමයි ඔය දියබුබුල ගැන හොඳට හිතන්න ඕන. සැප වේදනාව තියෙන නොතන. වේදනා කියන ස්කන්ධයටයි අයිති වෙන්නේ ආස්වාදේ. සෝමනස්ස සාගත සුඛ වේදනා. සතුට දනවන සැප වේදනාවකට දැන් ආස්වාදේ කියන්නේ. ඔය ආස්වාදේ කියන එක දියබුබුලක් වගේ නෙවෙයිද කියලා නුවණින් බලන්න, ප්‍රඥාවෙන් බලන්න. යම්කිසි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ద్వාර වලින් අරමුණක් හිත ගන්නකොට රාගෙන් ස්පර්ශ වුණොත් යම් මොහොතකදී ඔන්න ඔය ආස්වාදේ නැමැති සැප වේදනාව උපදිනවා. ඒකත් කොච්චර වෙලාවකටද? මාත්‍රයකට. මාත්‍ර වේලාවක් තියෙන එක. එහෙනම් අපිට නිකම් තේරෙන්නේ කොහොමද? අර සැප වේදනාව දිගටම ජීවිතේ තියෙනවා වගේ. අන්න අර මිනිහා අර මෝඩ මිනිහා අර වැව ගාවට වෙලා ජලාශය ගාවට වෙලා දිගින් දිගට ගල් ගහන වතුරට. දියබුබුල බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි පේන්නේ දිගටම අර දියබුබුල හට ගන්නවා. ඒ වගේ යමෙක් මේ ආස්වාදය උදෙසා යම්කිසි වැඩපිළිවෙලක නිරත වෙන්න ඕන එක දිගටම ඒ ආස්වාදය ඔහුට ජීවිතේ පවත්වාගෙන යන්න නම් එවෙනින් කොච්චර දුක් විඳිනවද? අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු පායාසෝ ආදීනේත බිහියෝති. අල්ප ආස්වාදයක් නිසා. ඒ කියන්නේ මේ සුළු වින්දනයක් නිසා, සුළු ආස්වාදයක් නිසා, සුළු සතුටක් නිසා බහු දුක්ඛෝ බොහෝ දුක් විඳිනවා. බහු පායාසෝ බොහෝ වෙහෙසෙනවා ආදීනේත බිහියෝති. ආදීනව ප්‍රශ්න කරදර කර පින්නාගෙන ජීවත් වෙනවා. මොහොතක් පාසා තියෙන හිතේ අසහනියමයි. ඇයි ඒ? අර ආස්වාදයට හිත බැඳිලා ඒකම හොයනවා හිත. දියබුබුලක් වගේ තිබුණා මතකයි දැන් නැහැ. දියබුබුලු කෝටි ගාණක් දිහා බලන් හිටියත් අවසානයේ ඔබට උරුමෙන දියබුබුලක් නැහැ. කොච්චර සංසාරේ අනන්ත කාලයක ඉඳලා ආස්වාදයන් ඉඳගෙන ඉන්න සත්‍යයක් වුණත් මේ ජීවිතේ පුරාත් අනන්ත ප්‍රමාණ ආස්වාදයන් වින්දත් මේ වෙනකොටත් ඒ සියලු දියබුබුලු විඳිලා ගිහිල්ලා අවසන්. මේ වෙනකොටත් තියෙන්නේ හිස් බවක් විතරයි මුළු ජීවිතේ පුරා. එහෙනම් මතක තියාගන්න මේ ආස්වාදයේ දියබුබුලක් වගේ මේ වේදනාව දියබුබුලක් වගේ මොහොතක්වත් පවත්වාගෙන යන්න නවත්තා ගන්න පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. රඳවා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් දකින්න ඕන. තව ගැඹුරට දකින්න පුළුවන්. මම මේ කෙටියෙන් නමුත් පැහැදිලි කරන්න. ඊළඟට දැන් එහෙනම් රූපය වේදනාව ඊළඟට සංඥාව මොකද්ද? සංඥාව මිරිඟුවක්සේ දකින්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි සංඥාව මිරිඟුවක්සේ දකින්න කියන්නේ? ඔන්න අහගන්න ඇයි කියන්නේ. මිරිඟුවේ ලක්ෂණයක් තියෙනවා මොකද්ද? නැති යමක් ඇති හැටියට පේන. මිරිඟුව කියන්නේ ජලයේ තියෙන වගේ පේන මායාවක්. කාන්තාරවල ඒ වගේම තාපයේ අධික පරිසර කලාප තුළ මේ මිරිඟුව විද්‍යමාන වෙනවා. විශේෂයෙන් කාන්තාරේ. ජලාශයක් වශයෙන් පේනවා. ජලාශයක් තියෙන වගේම පේනවා. හැබැයි ජලය නෑ. ජලය තියෙන වගේමයි පේන්නේ. එහෙනම් අන්න මිරිඟුවේ ලක්ෂණය තමයි නැති යමක් ඇති හැටියට පේන එක. දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ සංඥා මිරිඟුවක්සේ දකින්න කියලා. ඇයි ඒ? දැන් බලන්න. හොඳට බලන්න නුවණින්. දැන් අර මෝටික දුවගෙන යනවා කාන්තාරේ. මොකටද? වතුර හොයාගෙන. මොකක් පස්සේද යන්නේ? මිරිඟුව පස්සේ. මිරිඟුවේ ජලය තියෙන වගේ පේනවා. හැබැයි ජලය නෑ ඇත්තට.
ජලය නැහැ හැබැයි ජලය තියෙනවා වගේ පේනවා. එතකොට ඔය මිරිඟුව පස්සේ හඹාගෙන යන මුවාට හිතෙනවා මම මේ හඹාගෙන යන්නේ ඇත්තක් පස්සේ කියලා. මම මේ හඹාගෙන යන්නේ සත්‍යයක් පස්සේ කියලා මුවාට හිතෙනවා. ඇයි එහෙම එකක් පේනවනේ. දැන් ඒ අඥාන මුවාට කවුරු හරි කිව්වොත් ඔය මිරිඟුවේ වතුර නැහැ කියලා තර්කවාද කරන්නත් එන්න පුළුවන්. ඔබ නැහැ කියන්නේ කොහොමද මේ පේන්න තියෙන එක? ඔය ලස්සනට තියෙන වතුර කියලා. හැබැයි සත්‍ය වශයෙන්ම මිරිඟුවේ වතුර නැති බව අපි දන්නවා. මායාවක් විතරයි පේන්නේ. කල්පනා කරන්න තමන්ගේ ජීවිතය ගැන. ජීවිතේ නිකන් බැලුවාම කාමී ආස්වාදෙ දිහා හැංගීමෙන් කල්පනා කරාම නිකන් සැපක් තියෙනවා වගේ පේනවා. නිකන් සැපක් තියෙනවනේ නිකන්. එහෙම බැලුවාම. මිරිඟුවේ ලක්ෂණයක් තියෙනවා මොකද්ද? තමන් ඉදිරියෙන් එක විද්‍යමාන වෙනවා. ඔහොම මෙහෙම වතුර තියෙනවා වගේ පේනවා. ඒ ස්ථානට ගියාම මෙන්න එක තව ඉස්සරහට ගිහින් ඊට පස්සේ දැන් තමන්ට තව ටිකක් ඉස්සරහින් එක පේන්න ගන්න. දැන් එතෙන්ට යනවා. එතෙන්ට ගියාම මොකද වෙන්නේ? මෙන්න තවත් ඉස්සරහට ගිහින් මේ විදිහට බැලුවාම මුවා ওই විදිහට දිගින් දිගට කාන්තාර ඉස්සරහට යන්නේ. ඔන්න ඔය මුලාවට අහු වෙලා. මුවාට හැමතිස්සෙම හිතෙනවා තව චුට්ටක් ඉස්සරහට ගියා නම් වතුර හම්බ වෙනවා. තව චුට්ටක් ඉස්සරහට ගියා නම් වතුර හම්බ වෙනවා. තව චුට්ටක් ඉස්සරහට ගියා නම් වතුර හම්බ වෙනවා. කවදාවත් හම්බ වෙන්නේ. සංසාර ජීවිතේ සත්‍ය සංසාරය යන්නේ toy විදිහටමයි. කොහොමද? තව චුට්ටක් ඉස්සරහට ගියා නම් සතුට හම්බ වෙනවා. තව එක ප්‍රමෝෂන් එකක් ගත්තා නම් සතුට හම්බ වෙනවා. තවත් සල්ලි ටිකක් හොයාගත්තා නම් සතුට හම්බ වෙනවා. තව ටිකක් ඉගෙන ගත්තා නම් සතුට හම්බ වෙනවා. කසාදයක් බැඳගත්තා නම් සතුට හම්බ වෙනවා. ධර්මවල හදාගත්තා නම් සතුට හම්බ වෙනවා. තව සම්බන්ධතාව වැඩි වුණා නම් සතුට හම්බ වෙනවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කෙනෙක් වුණා නම් සතුට හම්බ වෙනවා. පළාත් සභාවට ගියා නම් සතුට හම්බ වෙනවා. පාර්ලිමේන්තුවට ගියා නම් සතුට හම්බ වෙනවා. ජනාධිපති වුණා නම් සතුට හම්බ වෙනවා. මාරි ජනාධිපති වෙලා කලාපයේම ප්‍රධානියා වෙන්න ඕන. එහෙමත් වෙලා බැරි නම් ෘතුයන් පාලනය කරන සක්විති රජු වුණා නම් සතුට හම්බ වෙනවා. සක්විති රජුරන්ට හිතෙනවා සක්‍රදේන්ද්‍රයා වුණා නම් සතුට හම්බ වෙනවා. මහමන්දාතු කියලා අවසාන මේ මහ පොළොවේ පහළ වෙච්ච අවසන් සක්විති රජුරුව. මහමන්දාතු මේ මහමන්දාතු රජුරවන්ට සක්විති රජකම හම්බ වෙලා. ඕකේ පුණ්‍ය මහිම නිසා සක්‍රදේන්ද්‍රයා මොකද කරන්නේ? තමන්ගේ විමානෙන් කොටසක් දෙනවා එන්න පාලනය කරන්න කියලා. මනුස්ස ලෝකෙත් පාලනය කරනවා, දිව්‍ය ලෝකෙනුත් භාගයක් පාලනය කරන ගමන් මදි. හිතෙනවා සතුට තියෙන්නේ සක්‍රදේන්ද්‍රයාට අයිති ඉතුරු කොටසත් අල්ලගත්තා නම් කියලා සක්‍රදේන්ද්‍රයාත් මරන්න සැලසුම් කරනවා. අන්තිමට පාප කර්මයට ආකාශ විමානික කඩාගෙන මහ පොළොට දෙන වැටලා අන්තිමට නිස්සාර මිනිහෙක් විදිහට මැරිලා යනවා. තව ඒකනේ හැමදාම හිතෙන්නේ නේද? බලන්න තමන්ගේ ජීවිතේ හැමදාම හිතෙනවා. දුගී පැලේ ඉන්නකොට හිතෙනවා මහා මන්දිරයේ සතුට තියෙනවා කියලා. මේ විදිහට තමන් ජීවිතේ සතුට හොයාගෙන තනින් තැනට ගියේ නැද්ද? පෙවුන් නැද්ද? ඉස්සරහෙන් තියෙනවා වගේ සතුට. එතෙන්ට ගියාට පස්සේ ඔබට පෙවුන් නැද්ද? ඒ සතුට තව ටිකක් ඉස්සරහට පැනලා ගියා. අන්තිමට කවද්ද සතුට තියෙන්නේ? සතුට තියෙන්නේ අත් දෙකට සුදු ග්ලව්ස් එකක් දාලා සාලි මැද්ද ඉන්න දවසේ. පෙට්ටියක බැහැගෙන අන්න එදාට තමයි සතුට තියෙන්නේ. කාටද? බූරුකාරයන්ට. වෙන කාටවත් සතුටක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර මිරිඟුව පස්සේ හඹාගෙන යන මුවා අපි හිතමු කාන්තාරේ වතුර හොයාගෙන ගිහිල්ලා ওই විදිහටම මිරිඟුව පස්සේ හඹාගෙන ගිහිල්ලා මුවා හිතුවා දැන් නැතුවට දැන් හම්බේ වතුර. දැන් නැතුවට දැන් වතුර හම්බ වෙනවා කී හිතාගෙන ගිහිල්ලා අර මරු කතරේ අර වියලේ ගිනි දන කතරේ මැරිලා වැටෙනවා. මැරිලා වැටෙනකොටත් පේනවා ඉස්සරහින් මිරිඟුව. එතකොට මේ මෝඩ මුවාට හිතෙනවා මේ කාන්තාරේ නැත්නම් ඊළඟ කාන්තාරේ හරි වතුර මුණ ගහයි කියලා. ඒ නිසා මුවා ප්‍රාර්ථනා කරනවා නැවත මැරිලා උපදින්න. ඊළඟ කාන්තාරේ හරි කමන්නේ නැහැ මිරිඟුවේ වතුර හම්බෙයි කියලා හිතන් ඉන්නවා. ලෝක සත්‍යය මුළු ජීවිත කාලයක් පුරාම අනන්ත අප්‍රමාණ දුක් කරදර වලට මුහුණ දීලා තමන් අවට ලෝකයේ දිහා හොඳින් විමසිල්ලෙන් බැලුවොත් පේනවා කිසි කෙනෙකුට සතුට හම්බෙලා නැහැ කියලා. හැම මිනිස්සුම තාම අර මිරිඟුවේ වතුර හොයන මුවා වගේ හොයනවා. තාම හොයනවා. එක එක ඉරියව් මාරු කර හොයනවා. එක එක ජීවිතය අත්දැකීම් විනාශ කර හොයනවා. ජීවත් වෙන ප්‍රදේශ වෙනස් කර හොයනවා. භූමිකා වෙනස් කර හොයනවා. තනතුරු දානාන්තර වෙනස් කර හොයනවා.
ජීවත් වෙන ගෙවල් දොරවල් වෙනස් කර කර හොයනවා. යන්නේ වාහන වෙනස් කර කර හොයනවා. අන්තිමට පළදින ඇඳුම් පැළඳුම් වෙනස් කර කර හොයනවා. කන බොන කෑම බීම වෙනස් කර කර හොයනවා. හිතන පතන විදිහ එක එක විදිහට ලෝකයේ තුල වෙනස් කර කර හොයනවා. හම්බ වෙන්නේ. හැබැයි කර්මය කියන්නේ තියෙන වගේ පේන්නේ. අර මුවාගේ කර්ම එක තමයි. ඒක තේරුම් ගන්න බැරි එක තමයි ඇත්තටම කර්මය. එහෙනම් මුවා රැවටෙනවා නැති යමකට තියෙනවා කියලා. ඒ වගේ ලෝක සත්‍යයක් මේ ජීවිතේ සතුට තියෙනවා සැපත තියෙනවා කියලා සංසාරේ පුරාම මේ මිරිඟුව පස්සේ හඹාගෙන ආවා. අද වෙනතුරු සතුට මුණ ගැහිලා නැහැ. අර මුවාට කිසිම දවසක අර මිරිඟුවේ ජලයේ මුණ ගැහෙන්නේ නැහැ. වගේ කිසිදු ලෝක සත්වයකට මේ කාමී ආස්වාදයේ හඹාගෙන ගිහිල්ලා සතුට මුණ ගැහෙන්නේ දුක මිසක්. එවනම් මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි හැඟීම. ඒක ඒ නිසායි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ හැඟීමට වහල් වෙන්න එපා කියලා. හැඟීමට අහු වෙන්න එපා. තුච්ච නින්දිත සිතේ හැඟීමකට කොටු වෙන්න එපා. අහු වෙන්න එපා. අහු වුණොත් ඔබේ අහු වෙන්නේ මිරිඟුවකට. එහෙනම් අන්න ප්‍රඥාවෙන් දකින්න හැඟීම හෙවත් සංඥාව මිරිඟුවක්සේ තුනයි. රූපේ පෙන බිඳුවක්සේ, වේදනාව දිය බබුලක්සේ, සංඥාව මිරිඟුවක්සේ, සංඛාර ඔන්න ඒකත් දැනගන්න ඕනේ. සංඛාර කෙහෙල් කඳක්සේ. කෙහෙල් කඳක අරටුවක්සේ විමසේ. දැන් මිනිසෙක් කෙටේරියක් අරගෙන කැලේකට ගිහිල්ලා කැලේ කෙසෙල් වනයේකට ගිහිල්ලා කෙහෙල් ගහක් පල්ලා බලනවා. මොකද්ද එයා හොයන්නේ? අරටුවක්. ගහ පල්ලා බැලුවා මේකේ අරටුවක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගහ අතහැරලා ඊළඟ ගහ ගාවට යනවා. ඒකත් පල්ලා බලනවා. ඒකත් කෙහෙල් ගහක්. ඒකෙත් අරටුවක් තියෙද කියලා. ඒකෙත් නැහැ. ඔය විදිහට ඔය ඔලොමොට්ටල මිනිහා ඔය කෙටේරිය අරගෙන මුළු කෙසෙල් වනේ තියෙන සේරම ගස් ටික සිඳිනවා. එක ගහකවත් අරටුවක් මුණ ගැහෙන්නේ නැහැ. ඇයි ඒ මුණ ගැහෙන්නේ නැත්තේ? ඔහු නැති යමක් එහි හොයන්නේ. ඒ වගේ මේ ලෝක සත්‍යය මේ රාග දේශ මොහ චේතනාවවත් මේ සංඛාර උපදවමින් උපදවන්නට ඉඩ හරිමින් සංඛාර තුලින් සැපයක් බලාපොරොත්තු වෙන ලෝකේ රාග චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා තුලින් සැප බලාපොරොත්තු වෙනවා. රාග දේශ මොහ චේතනා උපද්දමින් උපදින තැනට කටයුතු කරමින් සිතට මුලා වෙලා සැප හොයනවා මොහොතක් පාසා. හරියට අර කෙහෙල් ගහේ අරටුව හොයන මිනිහා වගේ. භවෙන් භවයට හොයාගෙන ඉනවා. මේ කෙසෙල් වනේ මේ කෙහෙල් ගහේ නැත්තම් ඊළඟ කෙහෙල් ගහේ ඇති. ඒ කෙහෙල් ගහේ නැත්තම් ඊළඟ කෙහෙල් ගහේ ඇති. මේ භවේ නැත්තම් මේ කෙහෙල් වනේ නැත්තම් ඊළඟ කෙහෙල් වනේ ඇති. මේ විදිහට මේ සත්‍යය මොහොතින් මොහොත ජීවිතේ විවිධාකාර අත්දැකීම් තුලින් මේ රාග දේශ මොහ චේතනා වලින් සකස් වෙච්ච ජීවිතය තුලින් සැප හොයනවා. මේ ජීවිතය හොයාගන්න බැරිනොත් ඊළඟ ජීවිතේත් නැවත උපදින්න ප්‍රාර්ථනා කරනවා. ඇයි? මේකේ නැත්තම් ඊළඟ එකේ හරි ඇති. අර මේ කෙහෙල් ගහේ නැත්තම් ඊළඟ කෙහෙල් ගහේ හරි ඇති කියලා යර ඔල මොට්ටල මිනිහට හිතෙන්නේ. නැත්තම් හිතෙනවා මේ කෙහෙල් වණී නැත්තම් ඊළඟ කෙහෙල් වණී ඇති කියලා යාරට. නැති යමක් හොයනවා. ඇයි එහෙම කියන්නේ? මේ රාග දේශ මොහ චේතනා කියන්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තිය ජනිත වෙන්නේ මේ රාග දේශ මොහ චේතනා තුලින්. අපි මේ ජීවිත අවකාශයක් හදාගෙන තියෙන ලෝකයේ කියලා වැඩපිළිවෙලක්. මේක ඇතුලේ ඔක්කොම ටික තියෙනවා. අධ්‍යාපනය, සංස්කෘතිය, දේශපාලනය, කලාව යනාදි වශයෙන් විවිධාකාර ක්ෂේත්‍ර ගොඩක් තියෙනවා. සමාජීය, දේශපාලනික, ආර්ථික වශයෙන් යනාදි වශයෙන්. මේ හදාගත්ත ලෝකයේ ඇතුලේ බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ හදාගත්ත ලෝකයේ ඇතුලේ තියෙන මේ හදාගත්ත ලෝක වැඩපිළිවෙල ඇතුලේ තියෙන මොනවද? රාග චේතනා පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලක්, ද්වේෂ චේතනා පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලක්, මෝහ චේතනා පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙලක්. ඔච්චරයි තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඔක තමයි ලෝකය කියන්නේ. ලෝකය කියන්නේ මොකක්ද එහෙනම්? රාගය, දේශය, මෝහය පවත්වාගෙන යන වැඩපිළිවෙලට කියන නමක් තමයි ලෝකය. එහෙනම් ඔය ලෝකයේ ඇතුලේ ලෝකයා මොකද්ද හොයන්නේ? සැප හොයන්නේ. කුමකින්ද සැප හොයන්නේ? රාග දේශ මොහ චේතනා පවත්තන් ගිහිල්ලා. ඒක සංකාර තුලින් සැප හොයනවා. දැන් අපි බලනවා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන න්‍යාය ධර්මයට අනුකූලව සත්‍ය වශයෙන් සංකාර තුලින් සැප උදා වෙනවා. සංකාර අවිජ්ජා පත්‍ය සංකාර. ඇයි අර රාග දේශ මොහ චේතනා උපදින්නේම? අර අනවබෝධය නිසා. මොකද්ද? අර මුලින් දේශනා කළේ අපි. චතුරාර්ය සත්‍ය හැමදාම දේශනා කරනවා, හැම වෙලෙම පෙන්ලා දෙනවා. මොකද්ද? මේ ආස්වාදයේ කාමයේ සැපයි කියලා හිතන් ඉන්න නිසා. ඒ නිසා තමයි රාග දේශ මොහ චේතනා උපදින්නේ. ඇයි? සැපයි කියලා හිතන් ඉන්න එක තුලින් එපයි සැප හොයන්න. ඒ නිසා මොකද වෙන්නේ? මොහොතක් පාසා හිතේ රාග චේතනා, දේශ චේතනා, මොහ චේතනා උපදිනවා. දැන්
සැප හොයනවා අපි සංඛාර තුලින්. දැන් මොකද වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ කර්ම භවයක් සකස් වෙනවා. දැන් මොකද වෙන්නේ? භව පත්‍ය ජාති ඒ කර්ම භවයෙන් භවයක් ජාතියක් හදනවා. පුනර්භවය හදනවා. අත්ති කම්ම භව අත්ති උප්පත්ති භව. කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවයක් ඇත. ඒ නිසා භව පත්‍ය ජාති කියලා නැවත ජාතිය සකස් වෙනවා. ඊළඟ ජාතිය. දැන් මොකද වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවන්ති මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මොකක්ද හේව්වේ? සැප. උරුමුනේ මොකද්ද? දුක්ඛස්කන්ධේ. ජාතිය තුලින් හෙව්වේ මොකද්ද? සැපය. උරුමුනේ දුක්ඛස්කන්ධේ. කෙහෙල් ගහක හෙව්වේ මොකද්ද? අරටුව. මොකද උරුමුනේ? හිස් බව. නැති එකක් හෙව්වේ. එහෙනම් සංඛාර තුලින් සැප හොයනවා කියන්නේ ගින්දර තුලින් සිසිලස හොයනවා වගේ වැඩක්. කවදාවත් ලැබෙන්නේ නැති දෙයක්. එහෙනම් අන්නේ අර්ථයෙන් දකින්න සංඛාර තුලින් සැපසෙවීම හරියට කෙහෙල් ගහ කරටුව සොයනවා වගේ වැඩක්. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ උපමා කරනවා කෙහෙල් ගහ කරටුව සොයනවා වගේ තමයි සංඛාර තුලින් සැපසෙවීම. එහෙනම් දැන් ඔන්න හතරක් කිව්වා. පෙන පිඬුවක් වගේ රූපය, තියබුබුලක් වගේ වේදනාව, මිරිඟුවක් වගේ සංඥාව, කෙහෙල් ගහ කරටුවක් සෙවීමක් හා සමානයි සංඛාර. ඊළඟට විඥාන. විඥාන මායාකාරී මැජික් කාරී. ඇයි මැජික් කාරී කියන්නේ? විඥානී මායාව කිව්වහම ඔන්න ඔතනදි තමයි ගොඩක් පින්වතුන්ට විවිධාකාර දෘෂ්ටි ඇති කරගන්න හේතු වෙන දේවල් ඇහෙන්නේ. කියන්නේ හේතු වෙන දේවල් ඇහෙනවා. දැන් කොහොමද? දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ ලෝකේ සකස් වෙලා තියෙනවා. එක දවසකුත් අපි මේ ධර්ම සාකච්ඡාවේදී ගැන කතා කළා. දැන් මේ ලෝකේ සකස් වෙලා තියෙනවා හේතුඵල වශයෙන්. හේතුන් පටි සම්භූතං. අචේතනික භූත, සචේතනික භූත තුලින් ලෝකේ සකස් වෙලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටකයේ මුල් වෙලා මහා භූත වලින් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ඊළඟ විඥාන කියන ධාතු හයක් වශයෙන් සංයෝජනය වෙලා ලෝකේ සකස් වෙලා. පේන්න තියෙනවා ගහකොළි ඉරහඳ තාරකා ඊළඟට වනාන්තර කඳු හෙල් ලදු දෙනි මිටියාවත් මේ ලෝකේ පේන්න තියෙනවා. මේ සම්මුතික වශයෙන් මේ සෝබාධම කියලා අපි එකට කියනවා. මේ කර්ම විපාක ටික පේන්න තියෙනවා. ඉතින් මේක ඇතුලේ ඉරහඳ තාරකා තියෙනවා, ගහකොළ තියෙනවා, ජලාශ තියෙනවා. මේ අවකාශයක් පේනවා. ඊට පස්සේ මේ අවකාශය ඇතුලේ සත්වයා ජීවත් වෙනවා පේනවා. දැන් මේ පේන්න තියෙන ටික මායාව කිව්වොත් වැරදි. ඇයි ඒ ටික මායාවක් නෙමෙයි. ඒක ලෝක සම්මුතිය යථාර්ථයක්. ඒක ගැඹුරටම ගිහිල්ලා අන්තිකටම බහගත්තොත් පුළුවන් මායාවක් කියලා කියන්න. හැබැයි බුදු පියාණන් වහන්සේ මායාව කියන්නේ ඒකට නෙමෙයි. මොකද පේන්න තියෙන ගහක් මායාවක් කිව්වොත් වැරදි. දැන් ගහක් පේන්න තියෙනවා, ගලක් පේන්න තියෙනවා. දැන් ගඟක් පේන්න තියෙනවා. දැන් මේක මායාවක් කිව්වොත් වැරදි. මොකද මායාවක් නෙමෙයි ඒක. හේතුඵල වශයෙන් සකස් වෙච්ච යම්කිසි ප්‍රපංච ධර්මයක් ඒක. මායාවක් කියලා කියන්න බෑ. හැබැයි මෙහෙමයි ගැඹුරින් ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ කියන්නේ අන්තයකට බහගත්තොත් කෙනෙක්ට කියන්න පුළුවන් මායාවක් කියලා. එතකොට වෙන්නේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ පෙන්නේ යථාර්ථය පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අන්තයකට වහින්න නැතුව බලන්න ඕන ධර්මයේ දිහා. පේන්න තියෙන ගහක්, පේන්න තියෙන ගලක්, පේන්න තියෙන පර්වතයක්, කන්දක්, එහෙම නැත්නම් ජලාශයක්. ඕක මායාවක් කිව්වට මිනිසුන්ට යථාර්ථය තේරෙන්නේ නැහැ. එහෙම තර්ක නගන්න පුළුවන් කෙනෙක්ට. කවදාවත් මේ ධර්මය තර්කයෙන් අල්ලගන්න බෑ, ප්‍රඥාවෙන් දකින්න ඕන. එහෙම පුළුවන් කෙනෙක්ට දැන් ඔහොම කියන අය ඉන්න පුළුවන් ලෝකේ ඕන තරම්. ඔය පේන්න තියෙන එක මායාවක්, ඔය ගහක් වශයෙන් ඔබට පේන්නේ මායාවක්. ඔය ගහ ඔබට ගහ වශයෙන් පේන එක තමයි ඔබේ අවිජ්ජාව කියලා. සම්පූර්ණ වැරදි එහෙම කිව්වොත්. ඇයි එහෙම කියන්නේ? ඒක පදාර්ථ වශයෙන් සකස් වෙච්ච ලෝකේ, හේතුඵල වශයෙන් සකස් වෙච්ච ලෝකේ. අනිත්‍ය ලක්ෂණය දැකීමේ ගහ නිකන් හටගත්තා නෙමෙයි. ගහ හටගත්තේ හේතුඵල වශයෙන්. ඔය ජලාශය නිකන් හටගත්තා නෙමෙයි. කඳු හෙල් නදු දෙනි මිටියාවත් මේ ඉරහඳ තාරකා සහිත ලෝකය, මේ අවකාශය, පොළොව මුළුල්ලේ මේ ලෝකය නිකන් සකස් වුණා නෙමෙයි. සත්‍යයේ අවිජ්ජාවෙන් සකස් වුණේ. අවිජ්ජාව හේතුවෙන් සකස් වුණා. දැන් අවිජ්ජාව හේතුවෙන් සකස් වෙච්ච ලෝකය නැවත දැකීම අවිජ්ජාව කියලා කිව්වොත් වැරදි. එහෙනම් අවිජ්ජාව කොතනද තියෙන්නේ? ඒ හේතුඵල වශයෙන් සකස් වෙච්ච ලෝකේ සැප වශයෙන් දැකීම තුල. අන්න එතන අවිජ්ජාව තියෙන්නේ. එහෙම නැතු රහතන් වහන්සේලාට පේන්නේ නැද්ද මේ ලෝකේ? ජලාශය පේන්නේ නැද්ද?
ගහකොළ පේන්නේ නැද්ද? ඉරහන් තාරකා පේන්නේ නැද්ද? ඒ ටික කොහොම පේනවනේ? විපාක ලෝකේ පේනවා. විපාක ලෝකේ දැකීම නෙමෙයි අවිජ්ජාව කියන්නේ. විපාක ලෝකේ සැපයි කියලා පේන එකටයි අවිජ්ජාව කියන්නේ. එහෙනම් අන්න එක හොඳින් තෝරගන්න ඕන. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන මායාව මොකද්ද? රූපයක් පේන්න තියෙනවා. ඒ රූපේ පේන ස්වභාවයට නෙමෙයි මායාව කියන්නේ. එහෙනම් ඒ රූපය සැප රූපයක් වශයෙන් පේනවා නම් අන්න එතනයි මායාව තියෙන්නේ. මැජික් එක තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? රූපවල සැප කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි ගත්තොත් යම්කිසි ස්ත්‍රී රූපයක් වේවා පුරුෂ රූපයක් වේවා ලෝකේ දැන් විද්‍යමාන වුණා හේතුඵල වශයෙන් කර්මානුරූපව. දැන් මෙන්න මේ රූපය මේ ස්ත්‍රී රූපේ වේවා පුරුෂ රූපේ වේවා යමෙක්ට සැප වශයෙන් පේන්නේ ඇයි? අන්න එතනයි මැජික් එක තියෙන්නේ. ඇයි මැජික් එක කියන්නේ? ඇයි මායාව කියන්නේ? ඇත්තටම මෙහෙම එකක් ඉකි නෑ. ඒ රූපය හේතුඵල වශයෙන් සකස් වෙච්ච අනිච්ච රූපයක් විතරයි. ඒ රූපේ සැප රූපයක් වශයෙන් පේන්නේ කොහොමද එහෙනම්? අන්න සිත නැමැති විඥාකාරයක වැඩක්. අන්න විඥානී නැමැති මායාකාරයක වැඩක්. මොකද්ද මායාව? ඒ රූපේ ස්පර්ශ කරන රාගෙන්. එතකොට මොකද්ද පේන්නේ? එහි නැති යමක් ඇති හැටියට විද්‍යමාන වෙලා පේනවා. දැන් ඉන්ද්‍රජාලිකයෝ මැජික් කාර්යෝ මොකද කරන්නේ? ඇස් බැඳු. ඇස් බැඳුම කිව්වේ නිකන් හරියට ඇස් දෙක තිරයකින් වහලා පෙන්වන එකක් වගේ එකක් තමයි අර පෙන්වන්නේ. ඒ වගේ වැඩක් මේ කරන්නේ. මෙතනත් ඉන්නේ ඇස් බැඳුමක්. රාගෙන් හිත අන්ධ කරනවා. රාගෙන් හිතට ඇඳුමක් අඳිනවා. රාගෙන් කණ්ණාඩියක් දානවා ඇස් දෙකට. අන්ධනවා, අන්ධ කරනවා. යනාදි වශයෙන් ඔය හැම වචනයකින්ම පෙන්නන්නේ සිත විසින් මේ බොරුව කරන්නේ. දැන් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී කවුරු හරි අපිව රැවට්ටුවොත් අපි කියන හොඳට ඇඳුවමාව කියලා. සිතත් කරන්නේ ඒකම තමයි. ගෝණාට අන්දනවා. අර රූපය දකින්න මොහොතේදී රාගෙන් ස්පර්ශ කරන ඒ රූපේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සැපයක් කියලා හෝ දුකක් කියලා හෝ අදුක්කම සුඛයක් කියලා හෝ සැප දුක උපේක්ෂා යනුවෙන් පණවන්න බැරි රූපයක් ඒ විදිහට පේන්න ගන්න. එක්ක සැප රූපයක් කියලා පේනවා, එක්ක දුක රූපයක් කියලා පේනවා, එක්ක අදුක්කම සුඛ රූපයක් කියලා පේනවා. ඇයි ඒ? රාගෙන් ඒ රූපී ස්පර්ශ වුණොත් සැප රූපයක්. ද්වේෂයෙන් ඒ රූපී ස්පර්ශ වුණොත් දුක රූපයක්. මෝහෙන් ඒ රූපී ස්පර්ශ වුණොත් අදුක්කම සුඛ රූපයක්. එහෙනම් ඒ රූපේ ඇත්තටම සැප තිබුණෙත් නැහැ, දුක තිබුණෙත් නැහැ, අදුක්කම සුඛය තිබුණෙත් නැහැ. එහෙනම් පරිබාහිර විපාක අරමුණ හිස් රූපයක් සැප හෝ දුක හෝ අදුක්කම සුඛ යනුවෙන් විකෘති කරලා ඇස් බැඳුමක් වශයෙන් පෙන්වන්නේ කවුද? මැජික් එකක් වශයෙන් පෙන්වන්නේ කවුද? මේ තුච්ච නිදෙසිත. එහෙනම් අන්නේ යථාර්ථය නුවණින් දැක්කට පස්සේ තමයි කෙනෙක්ට පුළුවන් මේ සිතේ මේ ඇන්දෙල්ල නිදහස් වෙන්න. එහෙනම් අන්න බලන්න සිත මැජික් කාර්යයක්. නැති යමක් මවා පෙන්නවා. මැජික් කාර්යෝ කරන්නේ වැඩේ. ඒ කියන්නේ ඉන්ද්‍රජාලිකයෝ කරන්නේ වැඩේ. නැති යමක් මවලා පෙන්නන බොරුවක්. එතකොට රැවටෙනවා. හැබැයි පොඩි තවත් දැනගන්න ඕන එතන කරුණක් තියෙනවා. අපි ඉන්ද්‍රජාලිකයන්ගේ මැජික් බලලා හොඳටම දැන මේ කරන්නේ බොරුවක් කියලා සතුටු වෙනවා. ඔබ වොන්තරම් මැජික් බලන්න ආස ඇති. මායා බලන්න හරි මාසයි. මායා බන්ධන. දැන් මේවා බලන්න හරි මාසයි. මැජික් බලන්න මිනිස්සු හරි මාසයි. ඒ කිව්වේ රැවටිලා සතුටු වෙන්න හරි මාසයි. බලන්න දෙපාරක් රැවටෙනවා. ලෝකෙන් ඉන්ද්‍රජාලිකයන්ට රැවටෙනවා. ඒ ඉන්ද්‍රජාලිකයට රැවටෙන මොහොතේදී තමන්ගේ හිත ඇතුලේ රැවටීමකට ලක් වෙලාම තමයි ලෝකෙ තියෙන තවත් ඒ රැවටීම තුලත් රැවටෙන්නේ. එතන වංචා දෙකයි මායා දෙකයි. එහෙනම් පින්වතුනි මතක තියාගන්න අපි මේ හැම මොහොතකම සිද්ධ කරන්නේ මොකද්ද? මේ සිත නැමැති මායාකාරයට රැවටෙන එක. මේ සිත නැමැති මායාකාරය මොහොතින් මොහොත රාග, දේශ, මොහ කියන කණ්ණාඩි දදා මේ ලෝකෙ නැති සැපයක් දුකක් කියන්නේ සෝමනස්ස සහගත දුක වේදනා කියලා જાතියක් ලෝකේ නැහැ. රූප තුල, ශබ්ද තුල, ගන්ධ තුල, රස තුල, ස්පර්ශ තුල, අදහස් තුල. දෝමනස්ස සහගත දුක වේදනා කියලා જાතියකුත් නැහැ. උපේක්ෂා සහගත, විචිකිච්ඡා සහගත, උද්ධච්ච කුක්කුච්ච සහගත, අදුක්කම සුඛ වේදනා කියලා જાතියකුත් නැහැ. එහෙනම් එහෙම එකක් පේන්නේ අපිට. ලෝකෙ ඔබට පේනවානේ සැප රූප පේනවා. ප්‍රිය රූප පේනවා, අප්‍රිය රූප පේනවා. අදුක්කම සුඛ රූප පේනවා. ප්‍රිය රූපත් එක්ක ඇලිලා ජීවත් වෙනවා. අප්‍රිය රූපත් එක්ක ගැටිලා ජීවත් වෙනවා. අදුක්කම සුඛ රූප නිසා මුලා වෙලා ජීවත් වෙනවා. එහෙම එකක් පේනවා ලෝකයේ ඇතුලේ.
එහෙනම් තනිකරම මේ සිත නැමැති මායාවට අහු වෙලා. තනිකරම මේ සිත නැමැති මායාකාරයගේ මැජික් එකට අහු වෙලා ඉන්නේ. මෙන්න මේ මායාකාරයගෙන් නිදහස් කරන්නයි බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න. ඔබට මේ ලෝකේ සෝමනස්ස සහගත සුඛ වේදනාවක් දැනෙනවා නම්, දෝමනස්ස සහගත දුක වේදනාවක් දැනෙනවා නම්, අදුක්කම සුඛ සහගත වේදනාවක් දැනෙනවා නම්, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත ওই වේදනා තුනෙන් එකක් දැනෙනවා නම්, કોઈ මොහොතක හරි මේ විපාක ලෝකේ තියෙන අරමුණක් නිසා ඒ මොහොතේ ඔබේ සිතට රැවටිලා ඉන්නේ. එනිසා මෙන්න මේ සිත නැමැති මායාකාරයට රැවටෙන නිසා මේ සිත නැමැති මායාකාරය මේ මැජික් එකෙන් මේ අපි රවට්ටන නිසා හැමතිස්සෙම විශේෂයෙන්ම මේ සිත නැමැති තුච්ච නින්දිත මායාකාරයට ඕන අනික් මැජික් පෙන්නන්න නෙමෙයි දේශේ හෝ මෝහේ වැඩක් නැහැ යාට. එයාට ඕන මේ ආස්වාදය නැමැති මායාවෙන් රවට්ටන්න හැමතිස්සෙම. ඇයි ඒ? එතකොට තමයි මේ මෝඩ සත්‍ය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ඉන්නේ. ඕනතරම් සංසාරේ. කැරට්ටලේ දුන්නාම අර බූරුවා කරත් යදගෙන යනවා. ඉස්සරහින් හයි කරලා තියෙන කැරට්ටලේ. බූරුවා හිතනවා දැන් නැතකොට දැන් ඔක ලං වෙයි කියලා. ලං වෙන්නේ නැහැ. මොකද ලී එක ගැට ගහලා බූරුවාගේ මූණට ඉස්සරහින් තමයි කැරට්ටලේ හයි කරලා තියෙන්නේ. බූරුවා අඩියක් ඉස්සරහට යනකොට කැරට්ටලෙත් අඩියක් ඉස්සරහට යනවා. හැබැයි බූරුවා හිතනවා තව අඩියක් ඉස්සරහට ගියා නම් කැරට්ටලේ මුණ ගැහෙනවා කියලා. එහෙම හිතාගෙන බූරුවා අඩියෙන් අඩිය ඉස්සරහට යනවා. හාම් පුතා කරත්තෙත් ඇදගෙන. ලෝක සත්‍යය මෙන්න මේ විදිහට සිත නැමැති මායාකාරයාගේ කැරට්ටලේ දිහා බලාගෙන ඉස්සරහට යනවා. මේ හාම් පුතා නැමැති මායාවේ පංචස්කන්ධය කියන බරත් ඇදගෙන. ඒ නිසා නුවණින් දකින්න මේ සිතේ මායාවකට අහු වෙලා ඉන්නේ. සිත මේ මායාවකින් රවට්ටගෙන අරගෙන යන ඉස්සරහට. එහෙනම් මේ මායාවෙන් අත මිදෙන්න නම් මොකද කරන්න ඕන? චිත්තසංතානයේ පවතින සියලු රාග, ද්වේෂ, මෝහ අවසන් කරන එක. චිත්තසංතානයේ පවතින රාගය අවසන් කළාම තවදුරටත් සිතට බෑ ලෝකේ සැප වශයෙන් පෙන්වන්න. ඒ කියන්නේ සෝමනස්ස සහගත දුක වේදනාව සකස් කරන්න, සෝමනස්ස සහගත සුඛ වේදනාව හේවත් ආස්වාද නිර්මාණය කරන්න බෑ දාට. නැවතත් කිව්වොත් යම් කිසි කෙනෙක් චිත්තසංතානයේ පවතින රාගය අවසන් කළොත් එදාට මේ සිතට හැකියාවක් නැහැ මේ විපාක අරමුණු සැප වශයෙන් සෝමනස්ස සහගත සුඛ වේදනාව තුලින් පෙන්වන්න. ඒ කියන්නේ මේ අරමුණු වල ආස්වාදයක් ඇත කියලා පෙන්වන්න බෑ දාට. ඊළඟට යම් කිසි කෙනෙක් දේශය අවසන් කළොත් එදාට මේ විපාක අරමුණු දෝමනස් සහගත දුක් වේදනාව තුලින් පෙන්වන්න හැටියක් නැහැ. යම් කිසි කෙනෙක් මෝහයත් අවසන් කළොත් මොකද වෙන්නේ? එදාට මේ විපාක අරමුණු තුලින් උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත අදුක්ඛ සුඛ වේදනාව සකස් කරලා පෙන්වන්න හැටියකුත් නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ එදාට? එදාට එහෙනම් සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙනවා. කුමක් හේින්ද? එදාට මේ සිතට තවදුරටත් බැරි වෙනවා සංසාරේ පැවැත්ම කොට නගා ගන්න. ඇයි එහෙම කියන්නේ? රාගය අවසන් නම් එතන රාගය නිසා හටගත්තා වූ සංකාර නිරෝධයි. ඒකේ කර්මය අවසන්. ද්වේෂය අවසන් නම් එතන ද්වේෂ සංකාරයෙන් හටගත්තා වූ කර්ම නිරෝධයි. කර්මය අවසන්. මෝහය අවසන් නම් එදාට මෝහෙන් සකස් වුණා වූ කර්ම නිරෝධයි. කර්මය අවසන්. එහෙනම් රාගයේ ද්වේෂයේ මෝහය සදහටම අවසන් වෙච්ච තැන රාගක්ඛයෝ නිබ්බානං දේශක්ඛයෝ නිබ්බානං මොහක්ඛයෝ නිබ්බානං. එහෙනම් රාගයේ ද්වේෂයේ මෝහය නිවිලා ගියා නම් මෙලවත් නිවනයි පාරලොව පිරිනිවනයි. එහෙනම් ඔය අර්ථයෙන් දකින්න ඕන පෙන පින්ඩෝපම සූත්‍රය ඇසුරෙන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් මෙන්න මේ රූපේ පෙන පින්ඩුවක්සේ දකින්න, එහි අසාරත්වය දකින්න. වේදනාව දීපපුලක්සේ දකින්න, එහි අසාරත්වය දකින්න. හැඟීම හේවත් මේ සංඥාව මිරිඟුවක්සේ දකින්න, එහි අසාරත්වය දකින්න. සංකාර කෙසෙල් ගහක අරටුවක් සෙවීමක් හා සමානව දකින්න, එහි අසාරත්වය දකින්න. විඥානින් මේ මවා පෙනෙන ආස්වාදයේ මායාවක් වශයෙන් දකින්න, එහි අසාරත්වය දකින්න. එතකොට මොකද වෙන්නේ? සියල්ලෙන් හිත නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතින චන්ද රාගය මොහොතක් පාසා දුර වෙලා යනවා. යෝ චන්ද රාග විනියෝ චන්ද රාග පහන ඉදං නිස්සරණ. අන්නේ චන්ද රාගය පහ කිරීමට, පහවි යෑමට, චන්ද රාගය දුරු කිරීමට නිස්සරණය කියේ. නිස්සරණය කිව්වේ සංසාරي සැරිසැරීම අවසන් වීම. එහෙමත් නිවන. එහෙනම් නිස්සරණයටපත් වුනහම එයාට උරුම වෙන්නේ නිවන් ශාන්තිය.